ආයිබෝන් දරුවනේ. හවුල් ව්‍යාපාර පාඩම යටතේ අපි ඊළඟට පුංචි સિદ્ધාන්ත වාගයක් තියෙනවා. ලියන කොටස් වාගයක් අන්නේ පිළිබඳව අපි සාකච්ඡා කරන්නටයි ඊළඟට සූදානම් වෙන්නේ. අපි අන්නේ ටික සාකච්ඡා කරන්නට. යම් අපි ඊළඟ ටික සාකච්ඡා කරන්නට ලියාගමු අලුත් මාතෘකාවක්, පුංචි අනුමාතෘකාවක් අපිට කලින් ඉතුරු වෙච්ච එකක්. හවුල් ව්‍යාපාර ආඥාපනතේ. හවුල් ව්‍යාපාර ආඥාපනතේ 24 වන වගන්තිය. හවුල් ව්‍යාපාර ආඥාපනතේ 24 වන වගන්තිය. ළමයි මේ 24 වන වගන්තිය කියන එක අදාළ වෙන්නේ හවුල් ආඥාපනතේ 24 වන වගන්තිය කියන එක අදාළ වෙන්නේ හවුල් ව්‍යාපාරයක හවුල්කරුවෝ අතර givisුමක් නැති වෙලාවක හේවත් යම් කරුණක් පිළිබඳව එකඟත්වයක් නැති වෙලාවක එක්කෝ givisුමක්ම නැහැ නැත්නම් යම් කරුණක් පිළිබඳව එකඟත්වයක් නැහැ. ඒ කියන්නේ ප්‍රාග්ධන පොලී ගෙවන එක, ඒ වගේම වේතන ගෙවන එක පිළිබඳව ඔවුන් අතර එකඟත්වයක් නැහැ. ආන් එකඟත්වයක් නැති වෙනකොට ආන් එතෙන්දී සලකා බලන නීතියට කියනවා මොකක් කියලාද? හවුල් ආඥාපනතේ 24 වන වගන්තිය ලියන්න. හවුල් ව්‍යාපාර ආඥාපනතේ 24 වන වගන්තිය බලපාන්නේ 24 වන වගන්තිය බලපාන්නේ හවුල්කරුවන් අතර givisුමක් නොමැති විටකදී හා හවුල්කරුවන් අතර givisුමක් නොමැති විටකදී හා givisුමක් තිබුණද givisුමක් නොමැති විටකදී හා givisුමක් තිබුණද යම් කරුණක් පිළිබඳව givisුමක් තිබුණද යම් කරුණක් පිළිබඳව එකඟතාවයක් නොමැති නම්ය යම් කරුණක් පිළිබඳව එකඟතාවයක් නොමැති නම්ය. මෙවැනි අවස්ථාවකදී හවුල් ව්‍යාපාර ගිණුම් වලට අදාළ වන කරුණු කිහිපයක් හවුල් ව්‍යාපාර ගිණුම් වලට අදාළ වන කරුණු කිහිපයක් 24 වන වගන්තියේ ඇත. 1 ලාභාලාභ සමසමව බෙදාගත යුතුය. ඒ කියන්නේ givisුමක් නැත්නම් එකඟත්වයක් නැත්නම් ලාභ කොහොම බෙදන්න ඕනද? අලාභ කොහොම බෙදන්න ඕනද? සමානව බෙදන්න ඕනද? 2 යෙදූ ප්‍රාග්ධනය සඳහා පොලී හිමි නොවේ. ඒ කියන්නේ ප්‍රාග්ධනය දැම්මට ඒවා මොනවා ඉල්ලන්න බැයිද? පොලී ඉල්ලන්න බෑ. යෙදූ ප්‍රාග්ධනයට පොලී හිමි නොවේ. 3 වෙනි එක. දෙවෙනි එක මොකද්ද? යෙදූ ප්‍රාග්ධනයට පොලී හම්බෙන්නේ. 3 වෙනි එක හවුල්කරුවන්ගේ ශ්‍රමයට වැටුප් හිමි නොවේ. අන්න හවුල්කාරයින්ගේ ශ්‍රමයට මොනවා හම්බෙන්නේ නැහැලුද? වැටුප් හම්බෙන්නේ නැහැ. හවුල්කරුවන්ගේ ශ්‍රමයට වැටුප් හිමි නොවේ. ඊළඟ එක 4 සෑම හවුල්කරුවෙකුටම ප්‍රාග්ධනය සඳහා
සමාන හිමිකමක් ඇත. ප්‍රාග්ධනය සඳහා සමාන හිමිකමක් ඇත. ඒ කියන්නේ මෙන්න මේකයි ළමයි අපි හිතමුකෝ ගිවිසුමක් නැහැ 3 දෙනෙක් හිටියා කියලා. එක්කෙනෙක් 50000ක් දාලා තිබුණා. ඊළඟ එක්කෙනා 1,50,000ක් දාලා තිබුණා. ඊළඟ එක්කෙනා ලක්ෂයක් දාලා තිබුණා. ළමයි දැන් මෙතන ගිවිසුමක් තිබුණේ නැහැ වුණ අතර. ඒ නිසා ඔක්කොම ලක්ෂ 3ක් ප්‍රාග්ධනය තියෙනවා. එන්නේ ප්‍රාග්ධනයට හැම කෙනාටම සමාන අයිතියක් තියෙන්නේ. මෙයා ලක්ෂයක් දාපු නිසා ලක්ෂයක් හම්බ වෙනව නෙමෙයි. එයාට 3න් එකයි හම්බෙන්නේ. එතකොට මෙයාට හම්බෙන්නේ ලක්ෂයයි අයිතිය. මෙයාටත් ලක්ෂයක් හම්බ වෙනවා එයා දැම්මේ නැති වුණා. ඒ කියන්නේ හවුල් කරුවන්ට මොන හිමිකමක් හම්බ වෙනවද? සමාන හිමිකමක් හම්බ වෙනවා. අන්න එහෙනම් එහෙම හම්බෙන්නේ හවුල් කරුව අතර මොකක් වෙලා නැත්තන්ද? එකඟත්වයක් ගිවිසුමක් නැති වෙලාවක. ප්‍රාග්ධනයට සමාන හිමිකමක් ඇත. ඊළඟට 5 හවුල් කරුවෙකු ප්‍රාග්ධනයට අමතරව ණයක් යොදවා තිබේ නම් ණයක් ලබා දී තිබේ නම් ඒ සඳහා වාර්ෂිකව 100%ක පොලියක් ගෙවිය යුතු වේ. ඒ සඳහා වාර්ෂිකව 100%ක පොලියක් ගෙවිය යුතු වේ. ඒ සඳහා වාර්ෂිකව 100%ක පොලියක් ගෙවිය යුතු වේ. 100%ක පොලියක් ගෙවිය යුතු වේ. කොච්චර පොලියක් ගෙවන්න ඕනද? 100%ක පොලියක් ගෙවන්න ඕනේ. ඒ ප්‍රාග්ධනයට අතිරේකව හවුල් කරුවෙක් ණයක් දීලා තිබුණා. එනම් 24 වන වගන්තියේ ගිණුම්කරණයට වැදගත් වෙන ප්‍රධාන වගන්ති කීයක් තියෙනවද? 5යි. තව එකක් ලියාගමු අපි අංක 6. හවුල් ව්‍යාපාරයකට අලුතින් හවුල් කරුවෙකු බඳවා ගන්නා විටක අන් සියලු හවුල්කරුවන්ගේ කැමැත්ත තිබිය යුතුය. අනිත් ඔක්කොගෙම කැමැත්ත ඕනේ. අලුතෙන් කෙනෙක් ගන්නවා. ඔන්නව තමයි හවුල් ආරක්ෂා පනතේ 24 වන වගන්තියේ තියෙන මොනවා වෙන්නේද? ගිණුම්කරණයට වැදගත් වෙන විධිවිධාන. තව තියෙනවා විධිවිධාන. පොත්පත් ප්‍රධාන කාර්යාලයේ තියෙන්න ඕනේ. සෑම හවුල්කාරයෙකුටම කළමනාකරණයට දායක වෙන්න පුළුවන්. සෑම හවුල්කාරයෙකුටම පොත්පත් පරීක්ෂා කරන්න පුළුවන්. එතකොට ඒවා ගිණුම්කරට අදාළ දේවල් නෙවෙයි. හරිද? ඒවා කළමනාකරණයට අදාළ දේවල්. ගිණුම්කරට අදාළ වගන්තිය ඔච්චරයි. ලියන පුංචි අනුමාතෘකාවක් විදියට 24 වන වගන්තියේ විධිවිධාන මේක එක දෙපාරක් ආ ප්‍රශ්නයක්. 24 වන වගන්තියේ විධිවිධාන සාධාරණ නොවන අවස්ථා. ඒ කියන්නේ ගැලපෙන්නේ නැහැ. අසාධාරණයි. සාධාරණ නොවන අවස්ථා. ඒ කියන්නේ මේක නීතියක් වුණාට ඒ නීතිය සාධාරණ නොවන අවස්ථා තියෙනවා. එක ලාභ සමව කියන වගන්තිය සාධාරණ නැති වෙලාවක් තියෙනවා. ඒ මොකක්ද ඒ සාධාරණ නැති වෙලාව? කොහොම ප්‍රාග්ධනය දාලා තිබුණොත්ද? අසමානව ප්‍රාග්ධනය දාලා තිබුණොත්. ලියන්න. 1 ලාභ සමව බෙදීම. එයාට පුංචි කෑල්ලක් ගහලා ලියන්න. ප්‍රාග්ධනය අසමානව යොදවා ඇති විටක
ප්‍රාග්ධනය අසමානව යොදවා ඇති විටක සාධාරණ නොවේ. සාධාරණ නොවේ. අංක 2. අංක 2. ප්‍රාග්ධනය පොලි නොමැත. යෙදූ ප්‍රාග්ධනට මොනව නැහැ කියලාද? පොලි නැහැ කියලා කියන්නේ. පොලි නැති එක සාධාරණ නොවෙන්නේ ප්‍රාග්ධනයේ ආවස්තික පිරිවැයක් ඇති විටක. ආවස්තික පිරිවැයක් ඇති නිසා. ඇති විටක ඕනේ ඇති නිසා අනිවාර්යෙන් තියෙනවනේ. මේක යොදවලා වෙන තැනකින් ආදායමක් ගන්න තිබිච්ච එක තමයි නැති වෙන්නේ. මේකට පොලිය දුන්නාම ප්‍රාග්ධනයට ආවස්තික පිරිවැයක් ඇති නිසා ඒකට පොලියක් දෙන එක සාධාරණයි. එහෙම නැත්නම් නොදී ඉන්න එක අසාධාරණයි. තුන්වෙනි එක වැටුප් හිමි නොවේ. කොහොමද ළමයි වැටුප් හම්බෙන්න ඕනේ නැහැ වැටුප් දෙන්න ඕනේ නැහැ කියන එක සාධාරණ නොවෙන්නේ. සාධාරණ නොවෙන්නේ මොකද්ද? අසමානව ශ්‍රමය සපයන විට. ඒ කියන්නේ එක් එක්කෙනා වෙන්නේ වෙනස් ආකාරයකට නම් ශ්‍රමය සපයන විට අසමානව ශ්‍රමය සපයන විට එක්කෙනෙක් දවස් 3ක් වෙනවා එක්කෙනෙක් දවස් 5ක් වෙනවා අනිත් එක්කෙනා සතියට එක දවසයි එන්නේ. ඒතකොට අසමානව ප්‍රාග්ධනය යොදවනකොට වැටුප් දෙන්නේ නැතුව ඉන්න එක සාධාරණ නැහැ. ඒතකොට අර වැඩියෙන් එන අයට වැඩියෙන් දෙන්න ඕනේ. ඒතකොට වැටුප් දෙන්න ඕනේ කියලායි කියන්නේ. 4 ප්‍රාග්ධනයට සමාන අයිතියක් පැවතීම. සමාන අයිතියක් පැවතීම. එන සමාන අයිතියක් පැවතීම සාධාරණ නොවෙන්නේ කොහොම ප්‍රාග්ධනය යොදවලා තියෙනකොටද? අසමානව. ලියන්න ඉරිකැලකල් අසමානව ප්‍රාග්ධනය යොදවා ඇති විටක. අසමානව ප්‍රාග්ධනය යොදවා ඇති විටක. ඒක සාධාරණ නැහැ. 5 ණය පොලිය 100%ක් දිය යුතුයි කියන එක සාධාරණ නොවෙන්නේ මොන වගේ වෙලාවකද? වෙළඳපොලේ පොලි අනුපාතය ණය පොලිය 100%ක් දිය යුතුයි කියන එක සාධාරණ නොවෙන්නේ වෙළඳපොලේ පොලි අනුපාතය 100%ට වඩා වැඩි විටක. ඒ කියන්නේ බැංකු වලින් 100%ට වැඩියෙන් දෙනවා. එන ව්‍යාපාරයේ ණය වලට 100%ක් දුන්නාම මේක හරි අසාධාරණයි හවුල් කරවන්න. වෙළඳපොලේ පොලි අනුපාතය 100%ට වඩා වැඩි විටක. ඒක සාධාරණ නැහැ. ඔන්න ඕකෙන් දෙකක් තුනක් මතක තියාගන්න විභාගෙදී අහන්න පුළුවන්. හවුල් ආක්ෂාපනතේ 24 වන වගන්තිය සාධාරණ නොවන අවස්ථා මොනවද කියලා. 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 right. ලියාගමු පුංචි අනුමාතෘකාවක් විදියට හවුල් ආක්ෂාපනතේ 42 වන වගන්තිය. ඉස්සෙල්ලා කතා කළේ 24 ඒක ඉලක්කම් දෙක මාරු වෙනවා. 42 වන වගන්තිය. හවුල් ආක්ෂාපනතේ 42 වන වගන්තිය. ළමයි මේ 42 වන වගන්තිය අදාළ වෙන්නේ හවුල්කරුවෙක් ඉඳි නෙමෙයි. හවුල්කරුවෙක් විශ්‍රාම ගත්තට පස්සේ මේ විශ්‍රාම ගත්තට පස්සේ ඔහුට ගෙවිය යුතු මුදලට ලස්සන නමක් කිව්වා. මොකක්ද ඒ ගෙවිය යුතු මුදලට කිව්වේ? බූදලය. බූදලය. මේ හවුල් ව්‍යාපාරයට දුන්න මොකක් ලෙස සලකන්න ඕනද කියලාද අපි හැදුවේ? ණයක් ලෙස සලකන්න ඕනේ. දැන් මේ 42 වන වගන්තිය කියනවා හවුල්කරුවෙක් යන දවසට ඔහුට ගෙවිය යුතු ගාණ හෙවත් බූදලය එදාම ගෙවන්න නැත්තම් මොකක් විදියට සලකන්න කියලාද? ණයක් ලෙස සලකන්නත්
ඒ ණයවලට කීයක් දෙන්නක්ද 100%ක පොලියක් දෙන්නත් කියලා කියනවා. එතකොට කෙනෙක් කියයි දැන් ණයවලට 100%ක පොලියක් දෙන්න කියලා 24 ණ වගන්තියක් කියලා දෙනවනේ මෙතනත් මොකටද කියලා. 24 ණ වගන්තිය කියන්නේ ගියාට පස්සේ නෙමෙයි ඉන්න වෙලාවේ දෙන්න ඕනේ කියලා 100%ක් ඉන්න අයට. දැන් කියන්නේ යන එකාට ඒත් දෙන්න ඕනලු කීයද 100%ක් ලියන්න. මෙම වගන්තිය අදාළ වන්නේ හවුල් කරුවෙකු විශ්‍රාම ගිය පසුවයි. 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 විශ්‍රාම ගිය පසුවයි. එනම් හවුල් කරුවෙකු විශ්‍රාම යන දිනට හවුල් කරුවෙකු විශ්‍රාම යන දිනට ඔහුට ගෙවිය යුතු මුදල එවෙලෙහිම නොගෙවන්නේ නම් එය ගෙවන තෙක් ණය ගිණුමකට මාරු කළ යුතු අතර ඒ සඳහා 100%ක වාර්ෂික පොලියක් ගෙවිය යුතු බවයි. ඒ සඳහා 100%ක වාර්ෂික පොලියක් ගෙවිය යුතු බවයි. 100 කීයක් ගෙවන්න ඕනද? 100%ක වාර්ෂික පොලියක් ගෙවන්න ඕනේ. 100%ක වාර්ෂික පොලියක් ගෙවන්න ඕනේ කියන එකයි කියන්නේ. සියයට 5ක වාර්ෂික පොලියක් ගෙවන්න ඕනේ කියලායි කියන්නේ. කීයක පොලියක්ද? 100%ක වාර්ෂික පොලියක් ගෙවන්න ඕනේ කියලා කියන්නේ. 100%ක වාර්ෂික පොලියක් ගෙවිය යුතු බවයි. right. ඔය ඇවිල්ලා හවුල් ආක්ෂාපනතේ කීවෙනි වගන්තියද? 42. එතකොට මේකේ ගිණුම්ගත කිරීමේදීත් මේ ණය පොලිය වෙනසක් තියෙනවා ළමයි. ගිණුම්ගත කිරීමේදී. ඒ කියන්නේ මොකක්ද? 24 වන වගන්තියේ පොලිය 24 වන වගන්තියේ ණය පොලිය මේ ඇවිල්ලා කීවෙනි වගන්තියේද 42 වන වගන්තියේ ණය පොලිය මේ දෙකේ වෙනස්කම් තියෙනවා කීපයක්. දැන් අපි මේ වෙනස්කම් කතා කරන්න යන්නේ හොඳට අහගන්න. 24 වන වගන්තියේ ණය පොලියයි 42 වන වගන්තියේ ණය පොලියයි. මේ 24 වන වගන්තියේ ණය පොලිය වියදමක්. එතකොට මේකත් මොකක්ද අපේ වියදමක්. ඒකත් වියදමක්. දෙකම වියදමක්. මේක මොකද කරන්න ඕනේ? ඊට අමතරව ජංගම ගිණුමට මොනවා කළ යුතුයි? බැර කළ යුතුයි. මොකද මේ හවුල් කරුවට ගෙවන්න ඕනේ. දැන් හවුල් කරුවෙක් නෑනේ ගිහිල්ලා ඉන්නේ මෙතන. මේක ජංගම වගකීමකි. ඒක කොහෙද දාන්න ඕනේ කියන්නේ 42 වන වගන්තියේක ජංගම වගකීමක්ලු. ජංගම වගකීමක්. එතකොට ළමයි මෙන්න මේකේ දිත්ත සටහන වෙන්නේ මොකද්ද? දිත්ත සටහන වෙන්නේ ණය පොලී ගිණුම
හර වෙලා අදාළ හවුල්කරුවගේ ජංගම ගිණුමට මොකද වෙන්නේ? බැර වෙනවා. හැබැයි මේ ණය පොලිය මොකද වෙන්නේ? වියදමක් නිසා ණය පොලිය ගිණුමට හර වෙනවා. ඒක ඇත්ත. හැබැයි මේක ගෙවන්න තියෙන නිසා මේක බැර වෙන්නේ කොහෙටද? උපචිත ණය පොලිය ගිණුමට බැර වෙනවා. කොහෙටද බැර වෙන්නේ? උපචිත ණය පොලිය ගිණුමට බැර වෙනවා. උපචිත ණය පොලිය ගිණුමට බැර වෙනවා. එතකොට මේක ජංගම ගිණුමට බැර වෙනවා. මේක උපචිත ණය පොලිය ගිණුමට මොනවද වෙන්නේ? බැර වෙනවා. තේරුණාද? අන්න. එතකොට මෙන්න මේක අදාළ වෙන්නේ කාටද? දැනට සිටින හවුල්කරුවන්ට පමණි. දැනට ඉන්න අයට විතරයි මේ 24 වගන්තිය අදාළ වෙන්නේ. මේක කාට විතරද අදාළ වෙන්නේ? විශ්‍රාම ගිය හවුල්කරුට පමණක් අදාළ වේ. මේක අදාළ වෙන්නේ විශ්‍රාම ගියා නම් විතරයි. විශ්‍රාම ගියේ නැත්තම් ඔක අදාළ වෙන්නේත් නැහැ. ටයිට් ලියා ගන්නකො. 24ට වගන්තියේ ණය පොලියයි 42 වන වගන්තියේ ණය පොලිය අතර වෙනස්කම්. ණය පොලිය දෙක අතර වෙනස්කම්. කොයික්ම කරන්න 24 වන වගන්තියේ ණය පොලියයි 42 වන වගන්තියේ ණය පොලිය අතර වෙනස්කම්.
හරිද? right. ඊළඟට පුංචි අනුමාතෘකාවක් විදිහට ලියන්න ළමයි හවුල් කරුවන්ට ප්‍රාග්ධන පොලී ලබා දීමේ අරමුණු හවුල් කරුවන්ට ප්‍රාග්ධන පොලී ලබා දීමේ අරමුණු ඇයි ඒ ලබා දෙන්නේ ප්‍රාග්ධන පොලී දෙන්නේ ඇයි ප්‍රාග්ධන පොලී ලබා දීමේ අරමුණු ඇයි දෙන්නේ අංක 1 පළවෙනි එක ප්‍රාග්ධනය අසමානව යොදවා ඇති විටක සාධාරණව ලාභ බෙදීමට ප්‍රාග්ධනය අසමානව යොදවා ඇති විටක සාධාරණව ලාභ බෙදීමට ඒ ළමයි වැඩිපුර ප්‍රාග්ධනය දාපු කෙනාට වැඩිපුර පොලියක් හම්බ වෙනවා. එතකොට එතන සාධාරණත්වයක් තියෙනවා. 2 ප්‍රාග්ධනයේ ආවස්තික පිරිවැය ලබා දීමට ප්‍රාග්ධනයේ ආවස්තික පිරිවැය ලබා දීමට ඒ කියන්නේ වෙන කොහේ හරි දාන්න තියෙන සල්ලිනේ මේකට දාන්නේ. එතකොට අවම ගාණක් අපි කියනවා 100 ගාණක් දෙනවා කියලා. එතකොට එයාට අන්න යාගේ ආවස්තික පිරිවැයකින් ලැබෙනවා. 3 වෙනි එක. හවුල් කරුවන්ට අවම ආදායමක් සහතික කිරීම. මොකද ඒගොල්ලෝ දන්නවා බිස්නස් එක ලාභ වුණත් නැතත් ලාභ වුණත් පාඩු වුණත් Tamanට මේ 100ට ගාණ අනිවාර්යෙන්ම හම්බ වෙනවා කියලා. එතකොට අවමයක් දැන් ලක්ෂ 10ක් දැම්මම 100ට 10ක් දෙන්නම් කිව්වනම් ඔවුන් දන්නවා ලක්ෂයක් අනිවාර්යෙන් අවුරුද්දකට හම්බ වෙනවා කියලා. ඒ කියන්නේ අවම ආදායමක් මොනව කරන්නද? සහතික කිරීම. අවම ආදායමක් සහතික කිරීම. ඔන්නව තමයි හවුල් කරුවන්ට මොනවද දීමේද? ප්‍රාග්ධන පොලී දෙන එකේ මොකද්ද අරමුණු වෙන්නේ? ප්‍රාග්ධන පොලී දෙන එකේ අරමුණු වෙන්නේ. ප්‍රාග්ධන පොලී දෙන එකේ අරමුණු වෙන්නේ. යන්න හවුල් ව්‍යාපාර ටියුට් එක ගන්නකො ඔයගොල්ලෝ. ගන්න දරුවෝ හවුල් ව්‍යාපාර ටියුට් එක. ඒ හවුල් ව්‍යාපාර ටියුට් එකේ අපිට මැද හරියේ පුංචි අභ්‍යාස දෙකක් ඉතුරු වුණා. ඒ තමයි මේ හවුල් ව්‍යාපාර ටියුට් එකේ. හරිද? හවුල් ව්‍යාපාර ටියුට් එකේ මැද හරියේ තියෙන ප්‍රශ්න දෙකක් ඉතුරු වුණා. අභ්‍යාසංක 18යි 19යි. බලන්න අභ්‍යාසංක 18 දීලා තියෙනවා හවුල් කරුවන්ගේ ජංගම ගිණුම් වලට අදාළ තොරතුරු වාගයක්. ජංගම ගිණුම් 3ක්. සිරස් ක්‍රමයට හදලා ලේඛනයක් විදියට. අපෙන් අහන පළවෙනි ප්‍රශ්නය තමයි ඒ කියන හවුල් කරුවගේ ආදායම මොකක්ද කියලා. ඒ කියන හවුල් කරුවගේ ආදායම. මතක තියාගන්න දරුවෝ හවුල්කාරයෙක්ගේ ආදායම ප්‍රධාන කොටස් 3ක් තියෙනවා. ලියාගන්න ප්‍රශ්නාංකේ දාගන්න අංක 1 කියලා දාන්න. ප්‍රශ්නාංකේ දාන්න 18 1. හවුල්කාරයෙක්ගේ ආදායම කොටස් 3යි. මොනවද ඒ කොටස් 3? එකක් ප්‍රාග්ධන පොලිය, අනිත් එක වේතනය, අනිත් එක මොන කොටස්ද? ලාභ කොටස්. වෙන ණය පොලී, ගෙවල් පොලී මොනවා තිබුණත් මේ හවුල්කාර ආදායමට එන්නේ කොටස් 3යි. උඩින් රුපියල් 1000 කියලා දාගන්න. උඩින් රුපියල් 1000 කියලා දාගන්න. බලන්න එහෙනම් ඒ කියන එක්කෙනාගේ
50ක් තියෙනවා 60ක් තියෙනවා. ඊළඟ එකේ තියෙන්නේ කීයද ලාභ කොටස 120යි. එතකොට කීයක් එනවද හවුල්කාර ආදායම 230යි. 230යි. ඊළඟට කියනවා B ගේ ප්‍රාග්ධන ගිණුමේ ශේෂය. B ගේ ප්‍රාග්ධන ගිණුමේ ශේෂය. ළමයි බලන්න B ට ප්‍රාග්ධන පොලී දුන්නේ කීයද? 110යි. 110 විදිහට 40000ක් දීලා තියෙනවනේ 40ක්. එන 110 කියන්නේ 40යි නම් මුළු ප්‍රාග්ධනය කීයක් එනවද? 400යි. එහෙනම් 400යි බිඳ 3යි. මොකද අපි ගාන දහස් වලින් හදලා තියෙන්නේ. B ගේ ප්‍රාග්ධන ගිණුම 110ක් කියන්නේ 40යි උතර දීලා තියෙන්නේ. එහෙනම් මුළු ගාන වෙන්නේ 400යි. ආයෙත් කැල්කියුලේට් කරන්න දෙයක් නැහැ. හවුල් ව්‍යාපාරයේ සුද්ධ ලාභය. ළමයි හවුලේ සුද්ධ ලාභය අර හවුල්කාරයෙක්ගේ ආදායම වගේම තමයි. කොටස් තුනයි. මොනවද ඒ කොටස් තුන? ප්‍රාග්ධන පොලියයි, වේතනයයි, ලාභ කොටසයි. ප්‍රාග්ධන පොලිය, වේතනය සහ ලාභ කොටස. හැබැයි එක්කෙනෙක්ගෙන මේ තුන් දෙනාගේම. මෙතන රුපියල් 1000 කියලා දාන්න. තුන් දෙනාගේම. තුන් දෙනාගේම. බලන්න ප්‍රාග්ධන පොලිය තුන් දෙනාගේම කීයද? 50යි 40යි 30යි කියන්නේ 120යි. වේතනය තුන් දෙනාගේම 180යි. ලාභ කොටස් තුන් දෙනාගේම කීයද වෙන්නේ? 240යි. 300යි 240යි කියන්නේ උත්තරය 540යි සුද්ධ ලාභය. අන්තිම එක හවුලේ අවසාන හිමිකම. ළමයි හවුල් ව්‍යාපාරයක හිමිකම හැදෙන හැටි දිගින් දිගටම කතා කළා. ප්‍රාග්ධන ගිණුම් වල තියෙන ශේෂ ටිකේ එකතුවට ජංගම ගිණුම් වල තියෙන ශේෂ ටිකේ එකතුව මොනවා කරනවද? එක්කහු කරනවා. රුපියල් 1000 කියලා උඩින් දාන්න එකින් එකට. ප්‍රාග්ධන ගිණුම් වල ජංගම ගිණුම් ශේෂ ටික එකතු කරනවා. බලන්න ප්‍රාග්ධන ගිණුම් වල ශේෂ කියන්නේ බලන්න ප්‍රාග්ධන පොලිය ටික තිබුණේ 50යි 40යි 30යිනේ. ඒ කියන්නේ 120යිනේ ප්‍රාග්ධන පොලිය තිබුණේ. ඒ 110ක්නේ. එහෙනම් ප්‍රාග්ධන ගිණුම් ටික කීයක් එනවද? 10200යි. එහෙනම් 110ක් කියන්නේ 120 නම් මුළු ගානේ 10200යි. අතන 110 නෙවෙයි තියෙන ජංගම ගිණුම් ශේෂ ටික කියන්නේ ඔය යටම තියෙන උත්තර ටික. 180යි 160යි කියන්නේ 340යි. 340යි 100යි කියන්නේ කීයද? 440යි. දැන් මේකයි එකතු කරනවා. උත්තරේ කීයද? 1640යි. දැන් බලන්න තනියම ඊටාම ඉක්මනින් 19 වෙනි ප්‍රශ්නෙට උත්තරේ ලියන්න යන්න. 19 ඉක්මනින් 1 2 3 4 දාලා 19 උත්තරේ
ඉක්මන් කරන්න. බලමු අපි උත්තර ටික. පළවෙනි එකේ ආවේ B ගේ ආදායම. B ගේ ආදායම කොටස් 3යි. බලන්න උත්තරේ ප්‍රාග්ධන පොලිය 200යි, වේතනය 300යි, ලාභ කොටස 400යි. එතකොට උත්තරේ එන්නේ කීයද? 900යි. පෞල්කාර ආදායම 900යි. 900යි. ඊට පස්සේ කියනවා A ගේ ප්‍රාග්ධන ගිණුමේ ශේෂය 10%යිනේ ප්‍රාග්ධන පොලිය. එතකොට A ගේ ප්‍රාග්ධන ගිණුමේ ශේෂය කීයක් එනවද? 200යි කියන්නේ 2000යි 0.3යි. ඊළඟට ශුද්ධ ලාභය මේක ප්‍රාග්ධන පොලී කියන්නේ 3ේම එකතුව. ඒ 3ේම එකතුව 500යි. ඒ වගේම වේතන 3ේම එකතුව 900යි. ලාභ කොටස් 3ේම එකතුව 1200යි. 2100යි 500යි 2600ක් එනවා දහස් වලින්. ඊළඟ එක අහනවා ලාභ අනුපාතය. ලාභ අනුපාතය බලන්නේ ලාභ කොටස් වලින් 6ට 4ට 2යි කියන්නේ කුඩා කරපුවම මොකද්ද? 3ට 2ට 1යි. ලියන්න ලාභ අනුපාතය 3ට 2ට 1යි. ලාභ කොටස් වලින් එක ගත්තේ. හිමිකම ප්‍රාග්ධන ශේෂ ටික ගන්නවා 10%ක් නම් මෙතන ගන්නවා 5000යි. 10%ක් නම්. ඒ වගේම ජංගම ගිණුම් ශේෂ කියන්නේ ඔතන තියෙන ශේෂ ටික එකතු කරනවා 8යි 4යි 12යි 12යි 9යි 21යි 2100යි. එතකොට එකතු වෙනවා කීයක්ද? 7100ක්. හිමිකම. ඊළඟට අහනවා හවුලේ ගිවිසුම. හිමිකම නෙමෙයි ගිවිසුම. ගිවිසුමේ අපිට එක කාරණයක් අපිට පැහැදිලි. මොකද්ද? ප්‍රාග්ධන ශේෂ මත ලියන්න. ගිවිසුම අංක 1 ප්‍රාග්ධන ශේෂ මත වාර්ෂිකව 10%ක පොලියක් හිමියයි. ඒක දීලා තියෙනවා. 10%ක පොලියක් හිමියයි. ඒක ගිවිසුමේ තියෙන්නේ. 2 සෑම හවුල්කරුවෙකුටම වසරකට 3 ලක්ෂයක වේතන හිමිය. වසරකට 3 ලක්ෂයක වේතනයක් හිමිය. එහෙම තමයි මාස 25000යි කියලා කියන්න පුළුවන්. රුපියල් 3 ලක්ෂයක වේතන හිමිය. 3 වෙනි එක ලාභ 3ට 2ට 1 අනුපාතයට බෙදා ගනී. ලාභ 3ට 2ට 1 අනුපාතයට බෙදා ගනී. 3ට 2ට 1 අනුපාතයට බෙදා ගනී.
ඔය ඇති. 4 ණය පොලිය 105ක් නම් B ගේ ණය මුදල කීයද කියලා. දැන් අපිට හොයන්න ඕනේ B ගේ ණය මුදල. ඔය අපිට පොලිය දීලා තියෙන්නේ 105 ගානනේ. කොච්චරක් තියෙනවද 105 ගාන ණය පොලිය B ගේ 100ක් තියෙනවා. මේ තියෙන්නේ 105 ගාන. එහෙනම් මුළු ගාන හොයන්න මොකද කරන්නේ මේක 5න් බෙදලා කීයෙන් වැඩි කරනවද 100න් වැඩි කරනවා. 100 5න් බෙදුවම 20යි 20 200යි කියන්නේ කීයක් එනවද 2000යි. රුපියල් 1000 වලින් උත්තරේ 2000ක් එනවා. උත්තරේ 2000ක් එනවා. උත්තරේ 2000ක් එනවා. ඔය අපි සාකච්ඡා කරලා අවසන් කළේ මොකද්ද? හවුල් ව්‍යාපාරවල මූලික સિદ્ધාන්ත කොටස් සම්බන්ධයෙන් අපෙන් අහන්න පුළුවන් දේවල් තමයි අපි ඔය සාකච්ඡා කරලා මොනවා කළේද? අවසන් කළේ. තව පුංචි අනුමාතෘකාවක් ලියා ගන්න. පොඩි අනුමාතෘකා දෙකක් කෙටි ප්‍රශ්න දෙකක් අහන්න පුළුවන්. ලියන්න. හවුල් ව්‍යාපාරයක හිමිකමට ඇතුළත් වන දෑ. හිමිකමට ඇතුළත් වන දෑ. එහෙම නැත්නම් වරහණක් ඇතුළේ ලියන්න. හවුල් ව්‍යාපාරයක හිමිකමේ මූලිකාංග. හිමිකමේ මූලිකාංග 1 ප්‍රාග්ධන ගිණුම් ශේෂ. 2 ජංගම ගිණුම් ශේෂ. 3 වෙනි එක මේක නම් අපිට ගණන් වල ගොඩක් හම්බෙන්නේ නැහැ. නමුත් මේකක් තියෙනවා. 3 වෙනි එක නොබෙදූ ලාභ හේවත්. නොබෙදූ ලාභ හේවත්. රඳවාගත් ඉපැයුම්. නොබෙදූ ලාභ හේවත් රඳවාගත් ඉපැයුම්. නොබෙදූ ලාභ හේවත් රඳවාගත් ඉපැයුම්. ආන්න ඒකත් මොකේ කොටසල්ලුද? ආන්න ඒකත් මොකේ කොටසල්ලුද? ආන්න හවුල් ව්‍යාපාරයක හිමිකමේ කොටසක්ලු. හවුල් ව්‍යාපාරයක හිමිකමේ කොටසක්. හිමිකමේ කොටසක්. පුංචි අනුමාතෘකාවක් විදියට ලියන්න. හවුල් ව්‍යාපාරයක කීර්තිනාමය ගණනය කරන අවස්ථා. වරණක් ඇතුළේ ලියන ගිණුම්ගත කරන අවස්ථා. එක්කෝ ගණනය කරන අවස්ථා, එක්කෝ ගිණුම්ගත කරන අවස්ථා. ලියන්න. කීර්තිනාමය ගණනය කර පොඩි වාක්‍යයක් ලියන්න. කීර්තිනාමය ගණනය කර එය ගිණුම්ගත කරන්නේ. ගණනය කර එය ගිණුම්ගත කරන්නේ. එය ගිණුම්ගත කරන්නේ. ගණනය කර එය ගිණුම්ගත කරන්නේ. එය ගිණුම්ගත කරන්නේ. ගණනය කර එය ගිණුම්ගත කරන්නේ. ගණනය කර එය ගිණුම්ගත කරන්නේ. ගණනය කර එය ගිණුම්ගත කරන්නේ. එය ගිණුම්ගත කරන්නේ. හවුල් ව්‍යාපාරයක අයිතිය හෙවත් හිමිකම වෙනස් වන විටකදීය. අයිතිය හෙවත් හිමිකම වෙනස් වන විටකදීය. වෙනස් වන විටකදීය. අයිතිය හෙවත් හිමිකම වෙනස් වන විටකදීය. මෙම හිමිකම වෙනස් විය හැකි අවස්ථා තුනකි. අවස්ථා තුනකි. 1 නව හවුල්කරුවෙකු බඳවා ගැනීම.
එක නව හවුල්කරුවෙකු බඳවා ගැනීම. දෙක හවුල්කරුවෙකු විශ්‍රාම ගැන්වීම. හවුල්කරුවෙකු විශ්‍රාම ගැන්වීම. දෙක හවුල්කරුවෙකු විශ්‍රාම ගැන්වීම. තුන්වෙනි එක හවුල් ගිවිසුම වෙනස් කිරීම හෙවත් ගිවිසුම ප්‍රතිව්‍යුහගත කිරීම. වෙනස් කිරීම හෙවත් ගිවිසුම ප්‍රතිව්‍යුහගත කිරීම. ප්‍රතිව්‍යුහ ගත කිරීම. අන්න ඔය ටික තමයි හවුල් ව්‍යාපාරයක අයිතිය මොනවා වෙන අවස්ථාද? මොනවා වෙන අවස්ථාද? වෙනස් වන අවස්ථාව වෙන්නේ. අයිතිය වෙනස් වන අවස්ථාව වෙන්නේ. right අයිතිය වෙනස් වෙන අවස්ථාව වෙන්නේ. ඔන්න ඔය ටික හොඳට මොනවා කරන්න ඕනේද? මතක තියාගන්න. අපි තව පොඩි තියරි කොටසක් තියෙනවා. ඔයගොල්ලන්ට ඇතැම් වෙලාවට බහුවර්ණ ප්‍රශ්නවල අහන අපි ඒ ටික ඊළඟ ඔන්ලයින් එකෙන් මොනවා කරමුද සාකච්ඡා කරලා අවසන් කරමු.